පින්වත්නි අපි පහුගිය ධර්ම දේශනාව නිමා කරන්නට යෙදුනේ මේ ධානය පිළිබඳව සාකච්ඡා කිරීමෙන්. අපි අන්තිම ධර්ම දේශනාව නිමා කළා ප්‍රථම ධානයේදී විමෝචයන් චිත්තං කියලා මෙනෙහි කරනවා නම් ඒක කොයි ආකාරයෙන් මෙනෙහි කළ යුතුද කියන කාරණාව සාකච්ඡා කරමින් තමයි අපි ධර්ම දේශනාව නිමා කරන්නට යෙදුනේ. මේ විමෝචයන් චිත්තං කියලා මෙනෙහි කරනවා නම් කාමච්ඡන්දයෙන් සිත මුදවමින් ආස්වාස කරමි ප්‍රාස්වාස කරමි කියන අරමුණ ඇතුව ව්‍යාපාදයෙන් තීන මිද්දෙන් උද්ධච්චයෙන් කුක්කුච්චයෙන් විතිකිච්ඡාවෙන් සිත මුදවමි කියන එක අදහස් කරගන්න කියලා අන්තිම දේශනාවේ අපි අවසාන කාරණාව හැටියට සිහිපත් කරන්නට යෙදුණා. අපි අද ධර්ම දේශනාව ආරම්භ කරන්නේ එතන ඉඳලා ඉදිරියට. එhmenan මේ දෙවන ධානයේ පිළිබඳව කරුණු සාකච්ඡා කරමින් අපි ඉදිරියට අද ධර්ම දේශනාව පවත්වමු. මේ දෙවන ධානයේට සමවදින පුද්ගලයාට මේ අදහස එනවා නම් කියලා මෙතන සඳහන් කරනවා. අපි එතකොට තාම මේ සාකච්ඡා කරන්නේ විසුද්ධි මාර්ගයමයි. සමහර වෙලාවට තව ධර්ම දේශනා 10කින් විතර වගේ අපිට විසුද්ධි මාර්ගයේ යම් ප්‍රමාණයකින් ඉවර කරලා අපි පටිසම්භිදා මග්ගයට යන්න උත්සාහ කරමු. ඒ නිසා සඳහන් කරනවා මේ දෙවන ධානයේට සමවදින පුද්ගලයාට මේ අදහස එනවා නම් කොයි වගේ අදහසක්ද? විමෝචයන් චිත්තං අස්ස සිස්සාමීති සික්කති කියලා හිතනවා නම් සඳහන් කරනවා එතනදී කියලා තියෙන්නේ ප්‍රථම ධානයේහි අංග වලින් මිදෙමින්ම ඒ ධාන වලට සමවදිමි කියලා කියන්නේ විතක්ක ਵਿਚාර කියන ධර්මයන්ගෙන් තොරව ආස්වාස කරමි කියන කාරණාවයි කියලා සඳහන් කරනවා. දැන් මේ කාරණාව සමහර විට මෙහෙම සඳහන් කරාම එකපාරම වැටහෙන්නේ නැති අයත් මෙතන ඉන්න පුළුවන් අලුතෙන් සහසම්බන්ධ වෙච්ච අය. නමුත් මේ කාරණාවල් දිගටම දේශනාවට සහභාගී වෙච්ච අයට මෙහෙම සඳහන් කරපු ගමන් පහුගිය සම්බන්ධතාවයත් එක්ක මේ කාරණාව වැටහෙනවා. නමුත් මෙතනදී ආපහු සැරයක් ඒක වටහා දෙමින් සාකච්ඡා කරන්න ගියොත් අපිට සත්‍යපට්ඨාන දේශනාව ඉවර කරන්න වෙන එකක් නෑ. ඒ නිසා සමහර කෙනෙකුට මේක බරයි වගේ හැඟෙන්න පුළුවන්. නමුත් නිතර අහලා කලින් සහභාගී වෙච්ච අයට ඒකේ තරම් දැනෙන එකක් නැහැ කියලා සඳහන් කරනවා. ඒ සම්බන්ධතාවයෙන් තමයි අපි මේ සාකච්ඡාව කරගෙන යන්නේ. ඒ නිසා පින්නතනේ මේ විතර්ක කියලා කියන්නේ අරමුණට නැවත නැග ගන්න තියෙන ශක්තිය කියලා සඳහන් කරනවා. විතර්ක කියලා කියන්නේ මේ අරමුණට නැවත නැග ගන්න තියෙන ශක්තිය. ඊළඟට ਵਿਚාර කියලා කියන්නේ ඒ අරමුණ පරීක්ෂා කරන ශක්තිය කියලා සඳහන් කරනවා. විතර්ක කියන්නේ අරමුණට නැග ගැනීම, ਵਿਚාර කියලා කියන්නේ අරමුණ පරීක්ෂා කිරීමේ ශක්තිය හැටියට ඒ කාරණාව සඳහන් කරනවා. ඊළඟට මේ අරමුණට නැවත එළඹෙන්න ඕන නම් අපිට මෙන්න මේ අරමුණට නැග ගන්න අවශ්‍යයි. අරමුණට එළඹෙන්න ඕන නම් අරමුණට නැග ගන්න ඕනේ, නැත්නම් අරමුණට ගමන් කරන්න ඕනේ කියලා සඳහන් කරලා තියෙනවා. ඊළඟට මේ අරමුණ උඩ නැග ගැනීමේ ශක්තිය බොහෝ සෙයින් දියුණු කරගත්තාම નિરાයාසයෙන් අරමුණ උඩ නැත්නම් අරමුණ මත ගමන් කරන්න පුළුවන් කියලා සඳහන් කරනවා. ඒ ශක්තිය දියුණු කරගත්ත පුජ්‍යලයා නැග ගන්න මහන්සි වීමක් නැතුවම කාරණාව තේරුම් ගන්න අවබෝධ කරන්න එයාට පුළුවන්කම ලැබෙනවා. අන්න එතනදී හිතනවා මේ ਵਿਚාරය කියන ශක්තිය නැතුව මෙම ධාන අරමුණට පැමිණියා කියලා. ਵਿਚාරය කියන ශක්තිය නැතුවම ධාන අරමුණට පැමිණියා කියලා වැටහෙන්න පටන් ගන්නවා. ආන් ඒ ධාන අරමුණට පැමිණියහම මේ ਵਿਚාරය කියන විමසුම නිසා තමයි මේ ධානය හොඳින් දැනගන්නේ. එහෙනම් ਵਿਚාරය කියන කාරණාවෙන්ද තමයි මේ ධානය හොඳින් දැනගන්නේ. මම දැන් ධානයට පැමිණියා. ධානයට පැමිණුණාම කොහොම තත්වයක්ද කොහොම ස්වභාවයක්ද දැනෙන්නේ
ආන්ගේ දැනෙන ස්වභාවය මේ ਵਿਚාරයේ තුලින් තමයි මනාව අවබෝධ කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසායි සඳහන් කළේ විතක්කයෙන් අරමුණට නැග ගන්නවා, ਵਿਚාරයෙන් ඒ කාරණාව මනාව මෙනෙහි කර ගන්නවා. අන්න ඒ ධානා අරමුණට යම් කෙනෙක් පැමිණියහම ඒ මනාව විමසුම නිසාම තමයි ධානය හොඳින් දැනගන්නේ කියන කාරණාව සඳහන් කරනවා. මේ ධානය අවබෝධ කරගන්න හැටි තමයි අපි මේ සාකච්ඡා කරමින් ඉන්නේ. යමෙක් ධානයකට ආවහම මම ධානයට සමවැදුනද කියන කාරණාව හරියට තේරුම් ගන්න හැටි. ඊළඟට සඳහන් කරනවා මේ දැනගෙන මේක ප්‍රගුණ වෙලා ඒ ਵਿਚාරය කියන උත්සාහය නැතුවම ධානය හොඳින්ම දන්නවා කියන එක තමයි විචාර කියන ධර්මතාවය. ධානයේ කියන අරමුණ හොඳින්ම දන්නවා කියන එක, විචාරයේ කියන ධර්මතාවය නැතුව ධානයට සමවදිනවා කියලා සඳහන් කරනවා. එතකොට විචාරයක් අවශ්‍ය නැහැ. හොඳටම අවබෝධ වෙලයි තියෙන්නේ. ධානයට ආවද කියලා අමුතුවෙන් ධාන ලක්ෂණ විමසන්න අවශ්‍ය නැහැ. මම කෙලින්ම එතෙන්ට ආවා කියන කාරණාව හැඟෙනවා. සමහරලාට අපි සඳහන් කළොත් උදාහරණයක්, යම් කෙනෙක් මහා සාගරයේ ගාවට ගියොත් සාගරයේ පේන නිසා කවදාවත් සාගරය ළඟට ගිහිල්ලා නැති කෙනෙක් සාගරය ළඟට ගියහම සාගරයේ පෙනෙන නිසා, විශාලව පේන නිසා මේක මහ මුහුද වෙන්න ඇති කියලා හිතෙනවා. එතකොට එයා අහලා තියෙනවා මේ විදිහේ වෙරළක් තියෙනවා, මේ විදිහට රැලි පෙරලෙනවා, මේ විදිහට සද්දය ඇහෙනවා. ඒ කාරණා තුලින් එයා ඒක ਵਿਚාරමින් විමසමින් ස්ථීර කරගන්න උත්සාහ කරනවා. මම ඇවිල්ලා තියෙන්නේ මහ මුහුද ගාවටමයි. දැන් දිගට එයා මහා සාගරයේ ගාවට ගිහිල්ලා තියෙනවා නම් ඊළඟට කවුරු හරි එයාගේ ඇස් දෙක බැඳලා එතෙන්ට ගෙනහිල්ලා තිබ්බත් ඇහෙන හඬෙන් එයා කෙලින්ම තීරුම් ගන්නවා මම මේ මුහුද ගාවට ආපහු ඇවිල්ලාමයි තියෙන්නේ කියලා. ආන් ඒ වාගේ කාරණාවක් තමයි මෙතන සඳහන් කරන්නේ. මුලින් ਵਿਚාරය කරමින් ධානයට ආවද කියලා විමසමින් ඒක අවබෝධ කරනවා. නමුත් ඒක හොඳට ප්‍රගුණ වුණාට පස්සේ තමන් ධානයට සමවැදුනහම මම ධානයට ආවා කියන කාරණාව අමුතුවෙන් විමසන්න අවශ්‍ය නැහැ. ඒ දැනෙන සුවය ප්‍රීතිය එක ඒක එහෙම වැටෙන්න පටන් ගන්නවා. ඊළඟට සඳහන් කරනවා මේ වෙලාවේ විතක්කයක් නැහැ, ਵਿਚාරයක් නැතුව විතක්කයෙන් සිත මුදවමින්, ਵਿਚාරයෙන් සිත මුදවමින්, මේ ධර්මතා දෙකෙන් විශේෂයෙන් සිත මුදවමින් ආස්වාස කරමි ප්‍රාස්වාස කරමි කියන වෙලාවට මෙන්න මේ ආස්වාස අවස්ථාව, එහෙම නැත්නම් මේ අවස්ථාව යෙදෙනවා කියලා සඳහන් කරනවා. මොකද ආස්වාස ප්‍රාස්වාස කරන අවස්ථාව විතක්කයෙන් සහ ਵਿਚාරයෙන් සම්පූර්ණයෙන්ම හිත මුදවමින්මයි ඉන්නේ. මෙන්න මේ කමඨහන තියෙන්නේ එතෙන්ට කියලා සඳහන් කරනවා. මේ ආස්වාස ප්‍රාස්වාස කිරීම විතක්කයෙන් ਵਿਚාරයෙන් සිත මුදවමින්ම ඒ අවස්ථාවට එළඹීමට මේ කමඨහන උපයෝගී වෙනවා කියලා මෙතන සිහිපත් කරනවා. ඒ දෙවන ධානයේ හැටියට ඊළඟට පින්නතේ තුන්වෙනි ධානයට සමවදින පුද්ගලයාට ප්‍රීතිය කියන ධර්මතාවයක් නැහැ. අපි මේ ධානයන්ට සමවදින හැටි මුලින් සාකච්ඡා කරලා තියෙන නිසා දන්නවා තුන්වෙනි ධානයට සමවදින කෙනාට ප්‍රීතිය කියන ධර්මතාවයක් ඒ පුද්ගලයාට නැහැ. ඒ නිසා පින්නතේ මේ ප්‍රීතිය දුකට වැඩි හොඳ වුණාට ප්‍රීතිය කියන කාරණාව දුක කියන කාරණාවට වඩා හොඳයි. ඒ නිසා මෙතන සඳහන් කරනවා නමුත් ප්‍රීතිය කියන කාරණාව දුකට වැඩි හොඳ වුණාට ඊතරම්ම හොඳ කාරණාවක් නෙමෙයි කියලා. දුකට වඩා සැප හොඳයි. දුකට වඩා ප්‍රීතිය හොඳයි. මෙතනදී සඳහන් කරනවා ඒක හොඳ බව ඇත්ත. නමුත් ඊතරම්ම හොඳයි කියලා කියන්නේ නැහැ. මොකද ඔහුට වැටහිලා තියෙන්නේ මේ වෙන විට ඒ මොකද යම් කම්පනයක් සමග එන සතුටක් තමයි එතන තියෙන්නේ. ඒ කොයි වාගේ කම්පනයක් සමග එන සතුටක්ද කියන කාරණාව අපි මුලින් සාකච්ඡා කරලා තියෙනවා. කොහොමද කම්පනයක් එක්ක සතුටක් එනවා කියලා කියන්නේ. මේ ගැහෙන බවක් සමග සතුට ඇති වෙනවා කියන කාරණාව අපි සාකච්ඡා කරලා තියෙනවා. එහෙනම් මෙතන ඒකයි සඳහන් කරන්නේ යම් කම්පනයක් සමග තමයි මේ සතුට එන්නේ. ඒ සතුට දුකට වඩා හොඳයි.
නමුත් ඒ තරම්ම හොඳ නෑ. මොකද මේ කම්පන ස්වභාවයක් තියෙන නිසා. දැනෙන ස්වභාවයක්, ගැහෙන ස්වභාවයක් තියෙන නිසා. අන්න ඒ නිසා ඔද වැඩි ගිය සතුටක් කියලා මේකට කියනවා. ඔද වැඩි ගිය සතුටක් කියලා කියන්නේ කම්පනයක් සහිත සතුටක්. ඒකයි ඔද වැඩි ගිය සතුටක් කියලා සඳහන් කරලා තියෙන්නේ. ඊළඟට සඳහන් කරනවා යම් සතුටක් එහෙම නැත්නම් ඒකත් සතුටක්. ඒ කම්පනයේ සහිතව නමුත් ඒකට කියන්නේ සතුටක්. හැබැයි ඒ සතුටෙන් තවත් බොහෝ කාලයක් ඉන්නකොට හිතෙනවා මේ සතුට මීටත් වඩා වෙනස් ක්‍රමයකට ලැබෙනවා නම් මේ දැනට ලැබෙමින් තියෙන සතුට මීටත් වඩා වෙනත් ආකාරයකින් සැප සහගත ස්වභාවයෙන් ලැබෙනවා නම් ස්ථාවරයි කියලා. දැන් මේක ගැහෙමින් ලැබෙන සතුටක් නේ. එහෙම ගැහෙන්නේ නැතුව ලැබෙන සතුටක් වෙනවා නම් ඒක අර ගැහෙමින් පවතින ඔද වැඩි ගිය සතුටට වඩා බොහොම ස්ථාවර වුණ සතුටක් හැටියට ඒ පුජ්‍යලයට අවබෝධ වෙන්න පටන් ගන්නවා. ඊළඟට සඳහන් කරනවා වඩා සංසුන් වඩා ශාන්තයි. අර ගැහෙන ස්වභාවය නැති නිසා සංසුන් ස්වභාවයක් තියෙනවා. ගැහෙන ස්වභාවය නැති නිසා ශාන්ත ස්වභාවයක් ඒ සතුට තුළ තියෙනවා. ඒ නිසා ඔද වැඩි ගිය සතුටකට වඩා ඒ ඔද වැඩුණ බව නැතුව අවබෝධ වෙන සතුට බොහොම වටිනවා ඊට වඩා. ඒ නිසාම සඳහන් කරනවා දෙවන ධානයට සමවදින පුද්ගලයාට හිතෙනවා මේ ප්‍රීතිය අයින් කරලා සැපයත් සමග එකඟතාවයකට එනවා නම් හොඳයි කියලා. ප්‍රීතිය කියන ධර්මතාවය අයින් කරලා සැපය කියන ධර්මතාවයත් එක්ක එකඟතාවයකට එනවා නම් අරට වඩා හොඳයි. ප්‍රීතියට වඩා ඒක හොඳයි කියලා හිතෙනවා දෙවන ධානයට සමවදින කෙනාට. තමයි එහෙම හැඟෙනවා කියලා සඳහන් කරන්නේ. ඊළඟට තුන්වෙනි ධානයට සමවදින පුද්ගලයාට තමන්ගේ සිත විශේෂයෙන් ප්‍රීතියෙන් මුදවමින් තුන්වන ධානයට සමවදිනවා. දෙවන ධාන සමවදින කෙනාට හිතෙනවා සැපය සමග එකගතාවයට එනවා නම් හොඳයි කියලා. තුන්වෙනි ධානයට සමවදින පුද්ගලයාට හිතෙනවා ප්‍රීතිය මුදවමින්ම තුන්වෙනි ධානයට සමවදිනවා නම් හොඳයි කියලා. ආන් ඒ වෙලාවට සඳහන් කරනවා තමන්ට හිතෙනවා නම් මම ප්‍රීතිය අතහැරලා මේ ධානයට සමවදිනවා කියලා. අන්න ඒ කාරණාව සඳහන් කරනවා විමෝචයන් චිත්තං කියලා. ප්‍රීතිය අතහැරලා මෙතෙන්ට සමවදිනවා නම් විමෝචයන් චිත්තං කියලා ඒ කාරණාව සඳහන් කරලා තියෙනවා. ආන් ඒ ආස්වාසය හා ප්‍රාස්වාසය කරද්දී ප්‍රීතිය අතහරිමින් විශේෂයෙන් මිදෙමින් ආස්වාස කරමි. හතරවන ධානයට එන අවස්ථාවේදී ලැබෙන්නේ මෙන්න මේ සැපයයි කියලා සඳහන් කරනවා. ඒකග්ගතාවයයි කියලා ධානාංග දෙක සහිත එහෙම නැත්නම් මේ සැපයයි ඒකග්ගතාවයයි කියන ධානාංග දෙක සහිතව තුන්වන ධානයට සමවදින පුද්ගලයාට හිතෙනවා මේ සැපය රළුයි. මොන සැපේද? සැපයත් ඒකග්ගතාවයත් කියන ධානාංග දෙක සහිතව තුන්වෙනි ධානයට සමවදින පුද්ගලයාට හිතෙනවා මේ සැපයත් රළුයි. මේ තියෙන සැපය දැන් රළුයි. ඊට වඩා උපේක්ෂාව සියුම් ශාන්තයි ප්‍රණීතයි කියලා. එතකොට මේ කතා කරන කාරණාව අපිට කොහොමවත් දැනිලා නැති කාරණාවක්. ඒ නිසා මේක තේරුම් ගන්න සමහරලාට අපහසු වෙයි අපි එතෙන්ට ඇවිල්ලා නැති නිසා මෙහෙම සඳහන් කරන්නේ මේ ධානයේ තුලින් අතිශයින්ම ක්‍රමක්‍රමයෙන් සියුම් භාවයටපත් වෙච්ච පුද්ගලයෙක් ගැන. මොන තරම් සියුම්ද ඒ නිසායි සඳහන් කරන්නේ සැපයයි ඒකග්ගතාවයයි කියන ධානාංග දෙක සහිතව තුන්වෙනි ධානයට සමවදින පුද්ගලයාට හිතෙනවා මේ සැපය රළුයි කියලා. අපි දුකෙන් මිදලා සැප හොයන්න උත්සාහ කළේ. නමුත් එතකොට මේ ධානයට තුන්වෙනි ධානයට සමවදින කෙනාට හිතෙන්නේ මේ අපි සැපයි කියන කාරණාවත් රළුයි කියලා. ඒ කියන්නේ එහෙනම් ඒකෙත් යම්කිසි දුක් සහිත ස්වභාවයක් දැනෙන්න පටන් ගන්නවා. එහෙනම් කොයිතරම් සියුම් ස්වභාවයක්ද මේ දැනගන්න අවබෝධ කරන්න උත්සාහ කරන්න කියන කාරණාවයි එතන තියෙන්නේ. අපි එතන නැති නිසා වචන මාත්‍රයක් විතරක් නිසා අපිට ඒක මේ කියන තරමින්ම වැටහෙන්නේ නැහැ.
යම් දවසක මෙතෙන්ට ආවොත් ඒක වැටෙන්න පටන් ගන්නවා. ඒ නිසා මෙතන සඳහන් කරනවා මොකද පින්නතුනි මේ ප්‍රඥාව තියෙන කෙනාට විතරයි උපේක්ෂාව දැනෙන්නේ. දැන් මෙයා සඳහන් කරන්නේ තුන්වෙනි ධානයට එනකොට උපේක්ෂාව ඊටාම සියුම්. උපේක්ෂාව ඊටාම ශාන්තයි ප්‍රණීතයි. එහෙනම් උපේක්ෂාව කියන එක කාටද වැටහෙන්නේ? උපේක්ෂාව අවබෝධ වෙන්න නම් මනාව වූ ප්‍රඥාවක් තියෙන්න ඕනේ කියලා සඳහන් කරනවා. ප්‍රඥාවෙන් තොර නම් උපේක්ෂාව කියන ධර්මතාවය වැටහෙන්නේ නැහැ. අපි ගාවත් යම් උපේක්ෂාවක් නැතුවා නෙමෙයි. නමුත් මේ උපේක්ෂාව තියෙනවා කියලා වැටහෙන්නේ නැත්තේ මේ ප්‍රඥාව කියන ධර්මතාවය අපි ගාව අඩුයි. ඒ නිසා උපේක්ෂාව තියෙන බව අපිට වැටහෙන්නේ නැහැ කියලා සඳහන් කරනවා. හොඳට ප්‍රඥාව තියෙන ඕනේ නම් හොඳට ප්‍රඥාව තියෙන පුද්ගලයෙක් ඉන්නවා නම් ආන්ගේ පුද්ගලයාට විශේෂයෙන් Tamanට උපේක්ෂාව තියෙනවද නැද්ද කියලා හොයාගන්න පුළුවන් වෙනවා. එහෙම නැත්නම් උපේක්ෂාව තියෙනවා හොයාගන්න බෑ කොතනද මේ උපේක්ෂාව කියන ධර්මතාවය මට පිහිටලා තියෙන්නේ. දැන් මං ඒ උපේක්ෂා සහගතව කටයුතු කරනවා. නමුත් මේ කටයුතු අතර යම් කාරණාවක් දිහා මං හරියටම උපේක්ෂා සහගතව බැලුවේ කොතනද? මේ දැන් යෙදුන අවස්ථාව උපේක්ෂාවද කියන කාරණාව තේරෙන්නේ නැහැ කියලා සඳහන් කරනවා ප්‍රඥාව මදි නිසා. නැතු උපේක්ෂාවේ යම් ප්‍රමාණයක් අපි ගාව නැතුව නෙමෙයි. ඒක වැටහෙන්නේ නැහැ ප්‍රඥාව මදි හින්දා. ඒ නිසා සඳහන් කරනවා ආමිෂ උපේක්ෂාවක් හරි අපට යම් ප්‍රමාණයකින් තියෙනවා කියලා. ලෝකෝත්තර උපේක්ෂාවක් නැතත් ආමිෂ උපේක්ෂාවක් හරි යම් ප්‍රමාණයකින් අපිට තියෙනවා කියලා සඳහන් කරනවා. නමුත් දැනෙන්නේ නැහැ. දැනගන්න තරම් ප්‍රඥාව මුහු පුරා ඇවිල්ලා නැති නිසා. ආමිෂ වූ සැපක් හරි දුකක් හරි දැනුණාම තමයි සතුට වෙනවා දුක් වෙනවා කියලා දැනෙන්න පටන් ගන්න. යම් ආකාරයකින් අපිට සැපක් දැනෙනකොට දැන් සැපයක් තියෙනවා කියලා දැනෙනවා. දුකක් දැනෙනකොට දැන් නම් දුක් සහගත සිතුවිලි දුක් සහගත ස්වභාවයක් තියෙනවා කියලා වැටහෙන්න පටන් ගන්නවා. උපේක්ෂාව කියලා කියන්නේ සැපත් නැති දුකත් නැති මධ්‍යස්ථ වූ ස්වභාවයේ ඉන්නකොට එය හඳුනා ගන්න තමයි මේ ප්‍රඥාවක් අවශ්‍යයි කියලා සඳහන් කරන්නේ. ඊළඟට සඳහන් කරනවා ඥානය දියුණු කෙනාට තමයි මේ ආමිෂ උපේක්ෂාවක් හරි තියෙන බව වැටහෙන්නේ. ආමිෂ උපේක්ෂාවක් කොහොමද තියෙනවා? ප්‍රඥාව දියුණු කෙනාට තමයි වැටහෙන්න පටන් ගන්නෙ මට ආමිෂ උපේක්ෂාවක් හරි තියෙනවා කියලා. ඊළඟට පින්නතුනි පැහැදිලි කරනවා මෙතන මේ කතා කරන निराமிෂ වූ සැපය, निराமிෂ වූ උපේක්ෂාව, निराமிෂ වූ දුක්ඛය පිළිබඳවයි. निराமிෂ වූ සැපයක්, निराமிෂ වූ උපේක්ෂාවක්, निराமிෂ වූ දුක්ඛයක් පිළිබඳවයි මෙතන සාකච්ඡා කරන්න කියලා. ඊළඟට සඳහන් කරනවා මේ निराமிෂ වූ සැපයටත් වඩා निराமிෂ වූ උපේක්ෂාව සාන්තයි ප්‍රණීතයි. निराமிෂ වූ සැපයට වඩා ඒ කියන්නේ निराமிෂ වූ සැපයක් අන් කිසිම දෙයක් අපේක්ෂා කරන සැපයක් නෙමෙයි මා ස්වභාවයෙන්ම විඳින සුවයක්. ආන් ඒ ස්වභාවයෙන්ම දැනෙන සුවයටත් වඩා निराமிෂ සුවයට වඩා निराமிෂ වූ උපේක්ෂාව වටිනවා. මොකද ඒක කොහාටවත් බර නැහැ. සැපයට බරත් නැහැ, දුකට බරත් නැහැ. මධ්‍යස්තව තියෙන නිසා අර දෙකටම වඩා ඊටාම සැපසහිතයි निराமிෂ වූ උපේක්ෂාව. ඒ නිසාම හතරවන ධානයේට සමවදින කෙනාට අරමුණු කරනවා නම් තුන්වෙනි ධානයේ තිබුණ සැපය දැන් මට නැහැ. මේ හතරවන ධානයේට සමවදින කෙනාට අරමුණු කෙරුවොත් වැටහෙන්න පටන් ගන්නවා තුන්වෙනි ධානයේ තිබිච්ච සැපය දැන් මට නැහැ කියලා. ඒ සැපේ නැත්තම් මම ඒ සැපය කියන தත්වේනොත් මිදිලයි ඉන්නේ. ඉතින් ඒකයි අපි සඳහන් කරේ ඊටාම සියුම් දුකට වඩා සැපය හොඳයි. නමුත් ඒ සැපය ඒ තරම්ම හොඳ නෑ කියලා අපි මුලින්ම සඳහන් කළා. එහෙමනම් තුන්වෙනි ධානයේ තිබුණ සැපයත් දැන් මට නැහැ කියලා හතරවෙනි ධානයේ ඉන්න කෙනාට හිතෙනවා නම් ඒ පුද්ගලයා කල්පනා කරන්නේ ඒ සැපය කියන தത്വේනුත් මම දැන් මිදිලා ඉන්නේ.
එහෙනම් ඒ සැපය කියන ධර්මතාවයේ තුලත් යම් බරක් තිබුණා. දැන් මම ඒකෙනුත් මිදිලා නම් දැන් මම ඉන්නේ හොඳටම උපේක්ෂා සහගත තත්වයක. ඒ නිසා සඳහන් කළා සැපය කියන තත්වයෙන් මිදුණා. එහෙනම් මේ ධානයේට යන්න මොනතරම් සැහැල්ලු වෙනවද මොනතරම් සෙවුම්ද මේ ධාන වලට ක්‍රමක්‍රමයෙන් සමවදිනකොට කියන කාරණාවයි ඒකෙන් නැවත පැහැදිලි වෙන්නේ. ඊළඟට සඳහන් කරනවා ඊටත් වඩා ප්‍රණීත වූ ශාන්ත වූ තැනකයි ඉන්නේ කියලා අන්න ඒ පුජ්‍යලයාට එතන තියෙන කමඨහන තමයි විමෝචයන් චිත්තං. එහෙනම් විමෝචයන් චිත්තං කියලා මෙතන සඳහන් කරන්නේ මුදවන්නේ මොන වගේන්ද සිත සැපේ. විමෝචයන් මුදවලා දානවා සිත මොකෙන්ද සිත මුදවන්නේ සැපයෙන් සිත මුදවන නිසා විමෝචයන් චිත්තං කියලා සඳහන් කරනවා. එහෙනම් විමෝචයන් චිත්තං අස්සසිස්සාමීති සික්කති කියලා සඳහන් කරන තැන මේ විමෝචයන් කියලා කියන්නේ සැපයෙනුත් සිත මුදවනවා කියන කාරණාව. ආන් ඒ විදිහට සමතෙන් සිත මිදවීම තමයි මේ සඳහන් කළේ. එතකොට මේ ධානය ගැන සාකච්ඡා කරගෙන ආවේ. එතකොට ධාන ලැබුණේ මොන ක්‍රමයේ තුලද? ඒ ධාන හම්බුනේ සමත ක්‍රමයේ තුල. එහෙනම් සමතයෙන් තමයි මේ සිත මිදවීම. දැන් අපි සමතයෙන් සිත මුදවන්න යන්නේ සමත ක්‍රමයෙන් තමයි ධාන වලට සමවැදුනේ. එතකොට යම් කෙනෙකුට සමතය සම්පූර්ණම අත්හැරලා නිවනට යනවා නම් සම්පූර්ණයෙන් අත්හැරලා කියන්නේ සමතයෙන් ලැබෙන මේ ධානාදී ධර්මතාවයන් පසෙක දාලා කෙලින්ම විපස්සනාවක් ඔස්සේ ගමන් කරලා රහත් වෙච්ච උත්තමයන් වහන්සේට අපි කියවා ශුෂ්ක විදර්ශක කියලා. අපි මේ කරුණු සාකච්ඡා කරලා තියෙන්නේ. එතකොට ශුෂ්ක විදර්ශක රහතන් වහන්සේට කිසිම 이르දියක් පාන්න බෑ. නමුත් සසරෙන් මිදලා උන්වහන්සේත් රහත් වෙලා ඉන්නේ. එතකොට ඇයි 이르දි පාන්න බැරි උන්වහන්සේට? ඕනනම් උන්වහන්සේට ධානාභිඥා උපදවන්න බැරිකමක් නැහැ. මිත්‍යා දෘෂ්ටිකායටත් ධානාභිඥා උපදවන්න පුළුවන්කම තිබුණා නම් රහතන් වහන්සේ නමකට ධානාභිඥා උපදවනවා කියන එක ඒ තරම් දෙයක් නෙමෙයි. නමුත් අර එන ගමනේදී මෙන්න මේ ධානයන් පසක දාලා උපේක්ෂාවෙන් උන්වහන්සේ ඉදිරියට ගිහිල්ලා එතෙන්ට ආපු නිසා මේ ධානයන් පිළිබඳව උන්වහන්සේ කල්පනා කළේ නෑ. එහෙනම් ධානය තුලින් තමයි මේ විවිධ 이르දීන් දක්වන්න කටයුතු සකස් කරගත්තේ. විපස්සනා විනුත් ඒකට උදව්වක් තියෙනවා. නමුත් ධානයේ එතෙන්ට බොහොම හේතු වෙනවා. අන්න ඒ ධානයේ කිය සමතය. අන්න ඒ විදිහට සමතේනුත් සිත මිදවීම තමයි මෙතන මේ සඳහන් කරලා තියෙන්නේ. සමතේනුත් සිත ක්‍රමක්‍රමයෙන් ඇවිල්ලා සමතේනුත් මිදිලා සම්පූර්ණයෙන්ම නිදහස් වෙනවා. විපස්සනා වශයෙන් මුදවන්නේ කොහොමද? ඒ ධානයෙන් නැගිටලා නාම රූප දිහා බලනවා. විපස්සනා වශයෙන් සිත මුදවනවා. ධානයෙන් නැගිටිනවා. ධානයෙන් නැගිටලා නාම රූප දිහා බලනවා කියලා කියන්නේ. ධානයෙන් නැගිටලා නාම රූප දිහා බලනවා කියලා කියන්නේ සඳහන් කරනවා මෙතන මේ බලනවා කියලා කීවට ධානයෙන් නැගිට්ටාම නාම රූප පේනවා කියලා. අමුතුවෙන් අරමුණු කරලා බලනවා නෙමෙයි නාම රූප පේනවා. ඇයි ඒ? ධානයෙන් නැගිට ගමන් තාම එයා ධානයේ ස්වરૂපයෙන්ම තමයි ඉන්නේ. ධානයෙන් අවදි වුණාට ඊටාම ඉහළ සිහියක් තියෙනවා ඒ පුද්ගලයාට. ආන් ඒ සිහිය නිසා මේ නාම රූප තවත් වෙන් වෙලා පේනවා. අපිට ඒ තරම් ඉහළ සිහියක් නැති හින්දා මේ වස්තුන් දිහා බැලුවට අපට නාම රූප වෙන් වෙන්නේ නැහැ. අපිට වෙන් කරන්න නම් මේ විපස්සනාවක් දියුණු කරලම ඉතින්ට එන්න ඕනේ. නමුත් විපස්සනාව දියුණු කරලා ධානයට සමවැදලා ඉන්න කෙනා දැන් ධානය අතහැරලා ධානයෙන් නැගිටලා ඉන්නේ. ඒ ධානයෙන් නැගිටලා හිටියත් ධානයේ සුවය තියෙනවා. මේ කාරණාවත් අපි සාකච්ඡා කළා. යමෙක් නිින්දෙන් එකපාරම අවදි කෙරුවොත් අවදි කරවලා දුවන්න කිව්වොත් එයාට එකපාරම දුවන්න බෑ කියලා අපි සඳහන් කළා. මොකද තාම අර එකපාරම බලෙන්නේ නිින්දෙන් අවදි කෙරුවේ. තාමත් එයා ඒ නිදි ස්වභාවයේමයි ඉන්නේ.
ඒ නිසා දුවන්න කිව්වට එයාට එකපාරම දුවන්නත් බෑ. දුවන්න කියන පැත්ත හිතා ගන්නත් බෑ. අවදි වෙලා ඉන්නේ. ටික වෙලාවක් ගියහම තමයි සිහිය එන්නේ. එහෙනම් මේ ධානයෙන් අවදි වුණාට තාම ඉන්නේ ඊටාම ඉහළ සිහියක ඉන්න නිසා අවදි වුණත් නාම රූපයට වැටහිලා පේන්න පටන් ගන්නවා. ආන් ඒ නිසා ඊතරම් හොඳ දැකීමක් තියෙන නිසා ඒකට කියනවා පස්ස නැත්නම් විපස්ස කියන එකේ පස්ස කියලා කියන්නේ දකින්නවට. එතකොට විපස්ස කියලා කියන්නේ ඊට විශිෂ්ට වූ දැකීමකට. එහෙනම් ධානයෙන් අවදි වුණත් තවම විදර්ශනාවක් තියෙනවා. නිසා විපස්ස ඊට විශිෂ්ට වූ දැකීමක් තාම තියෙනවා. ඊතරම්ම පිරිසිදු විපස්සනාවක් තමයි ධානයෙන් නැගිටපු කෙනාට තියෙන්නේ කියලා සඳහන් කරනවා. ධානයෙන් නැගිටලා හිටියට ඊටාම පිරිසිදු විදර්ශනාවක් තවම තමා සතුව තියෙනවා. ඊළඟට සඳහන් කරනවා ඒ දකිද්දී මේ ඇතිවීම පේනවා, පැවතීම පේනවා, නැතිවීම පේනවා ආදී වශයෙන් ඒ අවස්ථාවන් මනාව පේනවා. ඇතිවීම, පැවතීම, නැතිවීම. උපාද, ස්ථಿತಿ, භංග කියන මේ අවස්ථා තුන ඊටාම හොඳට පේන්න පටන් ගන්නවා කියලා සඳහන් කරනවා. මෙන්න මේ නැතිවීම කියන ධර්මතාවයේ පින්නතුණි මෙතන පැහැදිලි කරනවා මේ නැතිවීම දකින පුද්ගලයාට තේරෙනවා මෙන්න මේ නিত্য ධර්මතාවයක් නැහැ කියලා. මේ නැතිවීම කියන එක මනාව වැටහෙන පුද්ගලයාට තේරෙන්න පටන් ගන්නවා මේ ලෝකේ නিত্য වූ ධර්මතාවයක් කොතනවත් නැහැ. එහෙනම් සියල්ල තුළම තියෙන්නේ අනිත්‍යතාවයක්. අපිට සාමාන්‍යයෙන් පේනකොට මේ හැම දෙයක්ම නිට්ටයයි වගේ පෙනුනට මේ සියල්ල තුළම තියෙන්නේ අනිත්‍යතාවයක්. ඒ වුණාට ඇයි ඒ අනිත්‍යතාවය අපිට පේන්නේ නැත්තේ? ඒ අනිත්‍යතාවය අපිට මෙහෙම බලාගෙන ඉන්නකොට වැටහෙන්නේ නැත්තේ? මමය මාගේය කියන පුද්ගලයෙක් නැත්නම් මම කියලා පුද්ගලයෙක් නැති බව. මෙතන මේ මේසයක් පුටුවක් කියලා වස්තුවක් නැති බව. සමහරලාට එහෙම කොහොම පැහැදිලි කරුවත් අපිට හිතෙනවා ඒක එහෙම වෙන්නේ කොහොමද? මේ අපූර්වට පේන්න තියෙන්නේ. නමුත් මේක මොනතරම් වේගෙන් කැඩි බිඳි විනාශ ස්වභාවයට පත් වෙවි ඇති වෙමින් පවතිමින් නැති වෙනවද කියන කාරණාව මේ කතා කරන විපස්සනාවෙන්ම තමයි දකින්න පුළුවන් වෙන්නේ. අපි ටිකක් සාකච්ඡා කරන්න උත්සාහ කරමු. ඒක කොයිතරම් වේගයකින් වෙන හින්දාද අපිට පේන්නේ නැත්තේ කියලා. ඒ කාරණාවේදී අපිට ඒක ටිකක් වැටහෙයි මේ අනිත්‍යයි කියලා කිව්වට ඒ තරම්ම පේනුන්නේ නැත්තේ ඇයි කියන කාරණාව. නමුත් මෙතන සඳහන් කරනවා මේ අනිත්‍ය ධර්මතාවයක් නিত্য වූ ධර්මතාවයක් නැහැ, අනිත්‍ය වූ ධර්මතාවයක් තමයි තියෙන්නේ කියලා. ආන්ගේ අනිත්‍ය අනුව දකිමින් ඉන්න වෙලාවේ නিত্য සංඥාවෙන් සිත මුදවනවා. අනිත්‍ය අනුව ලෝකය බලමින් ඉන්න වෙලාවේ හොඳ විදර්ශනාවකින් තමයි මේක දකින්න වෙන්නේ. අනිත්‍ය අනුව ලෝකය දිහා බලාගෙන ඉන්න පුද්ගලයා නিত্য කියන ධර්මතාවයෙන් දර්ශනයෙන් සදහටම මිදෙනවා. මේ ලෝකේ නিত্য වූ යමක් ඇත්තෙම නැහැ. ඉතින් මේ අත්හැරීම කියන ධර්මතාවය ඊතරම්ම දියුණු කරලා අත්හරින්න පුළුවන් වෙන්නේ මේ විදිහේ හොඳ විදර්ශනාවක් තියෙන කෙනාට. නැත්තම් අපිට අත්හරින්න කීවට අපිට එහෙම අත්හැරෙන්නේ නැහැ. මොකද මේ අපිට පේන්නේ ස්ථිර වූ යමක් තාම පවතිනවා වගේ කියලා. නමුත් ඒකේ ස්ථිර වූ දෙයක් නැහැ කියලා දැක්කොත් ඕක නිකම්ම අත්හැරෙන්න පටන් ගන්නවා. ඒ කාරණාවයි මෙතන සඳහන් කරන්නේ පවතින නিত্য සංඥාව. ඒ නිසා සඳහන් කරනවා ආන්ගේ අනිත්‍ය අනුව දකිමින් ඉන්න වෙලාවේ නিত্য සංඥාවෙන් සිත මුදවලයි තියෙන්නේ. ඊළඟට සඳහන් කරනවා මේ අපට පේන්න තියෙන නිතර පවතින නিত্য සංඥාව කාටවත් ස්ථීරවම අනිත්‍යයි කියන සංඥාව දැනුනේ නැහැ හොඳ විදර්ශනාවක් නැත්තම්. අපි මෙහෙම කල්පනා කරලා බැලුවොත් ඕක අද දවසේ අවදි වෙච්ච වෙලාවේ එහෙම නැත්නම් මේ ජීවිතේ මේ වයසට අපි කී දවසක් රාත්‍රියට නිදාගන්න ඇද්ද, කී දවසක් උදේට අවදි වෙන්න ඇද්ද? අපි අපින්ම අහලා බැලුවොත්
මේ උදේට අවදි වෙච්ච එකම දවසකවත් අද වෙනකම්ම අපි හිතුවද අද මගේ අන්තිම දවස වෙන්න පුළුවන් කියලා. ආන් ඒ නිත්‍යතාවයක් තියෙන නිසා අපි ඒක හිතලා නැහැ. මේ අනිත්‍යයි කියලා ඕනතරම් කතා කරනවා වුණාට කවදාවත් ඒක හිතන්නේ නැහැ. ඒ නිසා අපි කවදාවත් හිතුවේ නැහැ අද මගේ අන්තිම දවස වෙන්න ඇති කියලා. හැබැයි එහෙම හැබෑවටම වුණොත් කවුරු හරි කියලා තිබුණොත් අහවල් දවස ඔබේ අන්තිම දවසයි කියලා. එහෙම වුණත් අපේ ජීවිතේ කොහොම වෙනස් වෙන්න පටන් ගනීද අද දවසේ? දැන් මෙහෙම ඉන්නකොට හිතුන්නේ නැහැ උදේ හිතුනේත් නැහැ. බණ අහන්න ආපු අයට කවුරුවත් එහෙම හිතුනේත් නැහැ. මේක මේ ජීවිතේ සතිපට්ඨාන දේශනාව අහන්න යන අන්තිම දවසයි කියලා කිසිසේත්ම කල්පනා කළේ නැහැ. ධර්ම දේශනාවත් අහලා 11ට ධර්ම දේශනාව ඉවරලා හවස ගෙදර ගිහිල්ලා තව හවස් වරුවේ කරන්න බොහෝ කටයුතු ලෑස්ති කරලා තියලා තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා උදේවරුේ අතපහුවෙන මේ පැය දෙකේ කටයුතු ටිකත් අද හවස් වරුවේ වෙනදාට වැඩියෙන් වැඩ කරලා කරන්න ඉඩ තියලා තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒ නමුත් අපි අනිත්‍ය කියලා දන්නේ නැතුවද අනිත්‍ය බව දන්නවා. නමුත් අනිත්‍යයි කියන එක නিত্য වූ සංඥාවකින්ම නෑ. ඒක ස්ථිරවම අනිත්‍යයි කියලා නෑ. ඒ නිසා උදේ නැගිට වෙලාවේ අපිට හිතුන්නේ අද අන්තිම දවසයි කියලා. හැබැයි හරියටම දැනගෙන හිටියොත් එදා දවස තරම් ලස්සන දවසක් මේ ජීවිතේ මෙතෙක් නම් එළඹිලාම නෑ. පාන්දරම අවදි වෙයි. උදේ පාන්දරම බුදුන් වඳී. කේන්ති ගන්න කාරණා ඕන තරම් එදා දවසේ ජීවිතේට ආවත් කිසිම හේතුවකින් කේන්ති ගන්න එකක් නෑ. කාටවත් සැරපරුස විදිහට කතා කරන එකක් නෑ. දෙන්නෙක් එකතු වෙලා යම් තැනක කතා කර ඉන්නවා නම් එතෙන්ට තුන්වෙනියා බවට පත් වෙන්න නම් කිසිසේත් යන එකක්ම නෑ. මොකද එතෙන්ට ගියා කියන්නේ මුසාවාදයක් නොකීවත් විසුණ වචනයක් පරුස වචනයක්වත් කියවෙන්න තියෙන ඉඩ සම්ප්‍රලාපයක්වත් කියවෙන්න තියෙන ඉඩ නම් බොහොම වැඩි. ඉතින් පරුස වචනයක් කියලා කියහම අපිට හිතෙන දේවල් අපි දැනගෙන ඉන්න දේවල් විතරක් නෙමෙයි පරුස කියලා අපි සාකච්ඡා කරලා තියෙනවා. ද්වේෂසිතෙන් යම් කෙනෙකුට තෝ කියන වචනේ පාවිච්චි කරුවත් එයද පරුස වචනයට යන කාරණාවක් හැටියට තමයි පැහැදිලි කරලා තියෙන්නේ. එහෙනම් අපි දන්නවට වඩා අලුත් විදිහේ පරුස වචනයක් බවට පත් වෙනවා ඒක. එහෙමනම් දෙන්නෙක් ඉන්න තැනට මා තුන්වෙනියා වෙන්න ගියොත් එහෙම නැත්නම් එක්කෙනෙක් ඉන්න තැනට මා දෙවෙනියා වෙලා වෙන්න කතා කරන්න ගියොත් සම්ප්‍රලාපයක්වත් අනිවාර්යෙන් කියවෙනවාමයි හේතුව සිහිමදි හින්දා. අද අන්තිම දවස වුණා නම් ඒගොල්ලෝ ගාවට ගිහිල්ලා කතා කර මගේ ජීවිතේ එක තප්පරයක්වත් අද නිකන් ගත කරන්න කල්පනා කරන එකක් නෑ. එහෙම කල්පනා කරලා බැලුවොත් මම අද කොයිතරම් ලස්සන පිරිසිදු ජීවිතයක් ගෙවයිද අද හවසට සම්පූර්ණයෙන් ජීවිතේට ආයිබෝවන් කියන්නේ. ඉතින් ඔය කාරණාව අද උදේ නැගිටපු වෙලාවේ හිතුවේ නැති වුණාට ඇත්තටම අද අන්තිම දවස වෙන්න බැරිද? පුළුවන්. ඇත්තටම අද අන්තිම දවස වෙන්න පුළුවන්. එහෙනම් මේ කාරණාව හැම වෙලාවෙම මෙහෙම හිතලා ජීවත් වුණා නම් අපි අදින් රැස් වුණා නම් අකුසලයක් එවුවා වෙන්න නැතුව ඇති. එහෙමනම් අනිත්‍ය බව දන්නවා වුණාට නিত্য සංඥාවකින් කටයුතු කරන නිසා තමයි අපි අතින් බොහෝ වෙලාවට අකුසල රැස් වුණා නමුත් වෙලා තියෙන්නේ. සිල් කැඩුනා නමුත් වෙලා තියෙන්නේ නিত্য සංඥාවක් තියෙන නිසාමයි. ඒ නිසා මෙතන සඳහන් කරනවා මේ අනිත්‍ය සංඥාව කොයිතරම් දැනුණත් අපි හැම වෙලාවෙම නিত্য සංඥාවක ජීවත් වෙනවා. ඊළඟට සඳහන් කරනවා මෙන්න මේ කාරණාව මේ මොහොත උදා වෙනකන් මම ඉන්න ඕනේ. මේ මොහොත උදා වෙනකන් කියලා කියන්නේ අද මගේ අන්තිම දවසයි මරණ මොහොත උදා වෙනකන් මම මේ බලාගෙන ඉන්නවා. ඒ මොහොත උදා වෙනකන් මං කොයිතරම් ලස්සන නිමිච්ච තැම්පත් වුණ පුජ්‍යලයක් හැටියට කටයුතු කරයිද? ඒ නිසා ඒ මොහොත උදා වෙනකම්ම ඉන්නවා. අපි එහෙම හිතලා හිටියේ එකම දවසක් මේ ජීවිතේ තිබුණා නම් එදා තමයි වැඩියෙන්ම මේ ජීවිතේට පින් රැස් වෙන්න පටන් ගත්ත දවස. මේ කාරණාව දැනගෙන හිටපු දවස තමයි වැඩියෙන්ම ජීවිතේට පින් ගලන්නපත් වෙච්ච දවස.
එහෙමනම් අර පුඤ්ඤාභිසන්ද සූත්‍රයේ සඳහන් කරන කරුණු 8ම එදා මංගාව හරියටම තිබුණා. බුදුන් දහම් සංඝුන් සරණ ගිහිල්ලා සිල්පද පහම දිවි හිමියෙන් ආරක්ෂා කරගන්න දවසක්. ඒ කියන්නේ පුණ්‍යවන්ත ගංගාවල් 8ම ජීවිතේ පුරාට ගලන්න පටන් ගත්තා එදා දවසේ. ඒ අනිත්‍ය සංඥාව හොඳටම දැනিলা අද ජීවිතෙන් සමුගන්න නිසා. ඒ නිසා පින්වත්නි අපි ඒ නিত্য සංඥාවෙම ජීවත් වෙන නිසා අද ගමනක් යන්න පිටත් උනත් අපි යන්නේ ගිහිල්ලා එන්නම් කියලා. නමුත් එන්න පුළුවන් වෙයිද? එන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. අපි නමුත් යන්නේ ගිහිල්ලා එන්නම්. ඉක්මනට එන්නම්. මේ වගේ විවිධ වචන පාවිච්චි කරනවා. නමුත් අනිත්‍ය දන්නවා වුණාට ඉන්නේ නিত্য සංඥාවේ. ආන් ඒ නිසා ගමනාන්තය අරමුණු කරගෙන තමයි මගට බහින්නේ. මම යන්නේ අද අහවල් තැනට. හැබැයි ඉතින් මම එහෙම තීරණය කරලා තිබුණාට ගමනාන්තයට යයිද නැද්ද දන්නේ නැහැ. එහෙම ගමනාන්තයට යන්න හිතාගෙන මගට බහැපු කී දෙනෙකුට ගමනාන්තයට යන්න බැරි වුණාද? ගමනාන්තයට ගිහිල්ලා ගෙදර එන්න පිටත් වෙච්ච කී දෙනෙකුට ගෙදර එන්න බැරි වුණාද? ඒ වාගේ අනිත්‍ය සංඥාවක්ම ලෝකේ පුරාම තියෙනවා. ආංගර මනාව විදර්ශනාවක් නැති නිසා අනිත්‍ය දන්නවා වුණාට අපි නিত্য සංඥාවක ජීවත් වෙනවා. එහෙමනම් මේ නিত্য සංඥාව ජීවිතේ පුරාම තියෙනවා. අපේ ජීවිතේ පුරාම අනිත්‍ය දන්නවා වුණාට නিত্য සංඥාවම පැතිරලා තියෙනවා. මේ ඇහැ මෙහෙම පෙනෙයි. අපි හැම වෙලාවෙම හිතනවා මගේ ඇහැ හැමදාම මෙහෙම පෙනෙයි. මට හැමදාම මෙහෙම කතා කරන්න පුළුවන් වෙයි. හැමදාම මට හොඳට කන් ඇහෙයි. හැමදාම මගේ අතපය මෙහෙම තියෙයි. ආන්ගේ නিত্য සංඥාවක ජීවත් වෙන නිසා අර භාග්‍යතුන් වහන්සේ සල්ල කියන සූත්‍රයක දේශනා කොට වදාලා අශෘතවත් පෘතජ්ජනයාට උල් දෙකක් කැණෙනවා කියලා. ශ්‍රුතවත් පුජ්‍යලයාට එක උලක් කැණෙනවා. එතකොට අශෘතවත් කියලා කිව්වේ එයා හොඳට ධර්මය අහලා මේ ධර්ම කාරණා හරියට තේරුම් අරගෙන අවබෝධ කරලා නැහැ. හොඳට බණ ඇහුවා අනිත්‍යයි කියන කාරණාවත් තේරුම් ගත්තා. නමුත් ඒක හරියට ජීවිතේට බද්ධ වෙලා නැහැ. බද්ධ වෙලා නැති නිසා අසනීප වෙනවා. ඒ බද්ධ වෙලා නැති නිසා නෙමෙයි අසනීප වෙන්නේ. ඒක මේ කයේ හැටි ජරා දුක එන්නේ අපි මේ ජරාවට නිපත් වෙන්නේ. එහෙනම් ජාති ජරා. එහෙනම් ජරා දුක අපිට වෙනම තියෙනවා. ජරාවටපත් වෙන්න ව්‍යාධි දුක අපි හොයාගෙන එනවා. ඒ නිසා කාලයක් ශරීරයේ තිබිච්ච නැති වේදනාවල් අද අලුතෙන් උපදින්න පටන් ගන්නවා. ඊයේ පෙරේදා පළමුදා ගිය මාසේ පෙනිච්ච තරම් හිටි ගමන් S2 පේන්නේ නැහැ වගේ කියලා දැන් හිතෙනවා. වෙනදනම් ඊටාම චූටි අකුඩු තියෙන පොතක් සාමාන්‍ය තැනක තියාගෙන කියෙව්වට දැන් ඒක එහෙම කියවන්න බැරිදෝ කියලා හිතෙනවා. හැබැයි එහෙම හිතිච්ච දවස එදාට නම් පුදුම දුකක් හිතෙනවා. ඇයි අර අනිත්‍ය සංඥාව නැති නිසා. දැන් කයත් හරියට වේදනාව ගෙනල්ලා දෙනවා එන්නේ වේදනාව ගෙනල්ලා දෙන්න දුකයි. ඒ දුක නිසා ඒකට අපි පිළියම් කරනවා. ගාණ්ඩ තියෙනවා නම් යමක් ඒ සියලුම දේවල් ආලේප කරනවා. පානය කරන්න තියෙනවා නම් ඒ සියලු දේවල් පානය කරනවා. පෙති ගිලින්න තියෙනවා නම් බොහෝ දේවල් ඒ පෙති බොහොමයක් පාවිච්චි කරනවා. මොකද මේ තත්වයෙන් මිදෙන්න. නමුත් ඒ පාවිච්චි කරන බේත් හේත් නිසා අද මේ ධන හිසේ අමාරුව සුවපත් වෙන්න පුළුවන්. හැබැයි තව දවසක් දෙකක් යනකොට ඒ අමාරුව වෙන තැනකින් ඒ විදිහට මතුවෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ දැන් මට තේරිලා නෑ තව ඒ කියන්නේ බේත් හේත් පාවිච්චි කරන්න එපා කියන එක නෙමෙයි. ජීවත් වෙනකන් කය පවත්වන්න වෙනවා. නමුත් මට තේරිලා නෑ දැන් වාහනේ හුඟක් පරණයි කියලා. මේ පවත්වගෙන යන වාහනේ දැන් හුඟක් පරණයි. ඉතින් පරණ වාහනේ මාස ගාණක් හදලා ආපහු පාරට දාලා එක ගමනක් ගිහිල්ලා යනකොට ඒක වෙන කොහේ හරි කැඩිලා. නමුත් ආය හදන්න සතියක් දෙකක් තියලා ආයෙත් හදාගෙන ඇවිල්ලා ටිකක් බරක් පටවගෙන ගමනක් ගිහිල්ලා යනකොට ආයෙ වෙන කොහේ හරි ලෙඩක්. එහෙනම් මේ පරණ වාහනේට පිළියම් කරලා කවදාවත් මේක ගොඩට ගන්න බෑ. අලුත් වාහනයක් ගන්නවට වඩා වියදම් යනවා දැන් මේ පරණ වාහනේ හදා පාවිච්චි කරන්න.
අනිත් එක ඒ වගේ තමයි මේක දැන් දි รา පු ගයක්. හැම තැනම බිත්ති කැඩිලා. මුළු වලින් මූට්ටු වලින් ගැලවිලා. පරාල වලින් ගැලවිලා පොල් අතු දිරලා එහාට මෙහාට ඈත් වෙලා දැන් ඇතුලේ ජීවත් වෙනවා කියන එක ඒ තරම් සුබ නම් නෑ. කොයි වෙලාවෙ බිත්ති හතරට යට වෙයිද දන්නේ නෑ. මේකෙන් එළියට බහින එක තමයි දැන් කරන්න තියෙන හොඳම වැඩේ. ඉතින් මේකෙන් එළියට බහිනවා කියලා කියන්නේ අලුත් ගයක් හදන්න ඕනේ නැත්නම් ඉන්න තැනක් නෑනේ. ඒ නිසා මේ ගේ ඇතුලේ ඉඳගෙනම අපි අලුත් ගයකට ආම්පන්න එකතු කරනවා. ලී දඬු එකතු කරනවා, ගඩොල් ගේනවා, සෙවිලි කරන දේවල් ගේනවා. අපි කතා කරනවා අමුද්‍රව්‍ය ටික ලං කරගෙන පටන් ගත්තොත් ඉක්මනට වැඩේ කරන්න පුළුවන්. ඒ නිසා පුළුවන් විදිහට අමුද්‍රව්‍ය ටික ලං කරමු. එහෙනම් මේ පරාණුකූඩුව නැමැති ගේ ඒකත් දැන් හැමතැනම දිරලානේ. ඒකනේ මේ වේදනාව ගෙනල්ලා දෙන්නේ. අපිට වේදනාව දෙනවා කියන එක සාමාන්‍ය දෙයක් නෙවෙයි. මහරහතන් වහන්සේටත් උන්වහන්සේගේ ජීවිතේ පවතිනකන් මේ කය වේදනාව ගෙනල්ලා දුන්නා. භාග්‍යතුන් වහන්සේටත් වේදනාව ගෙනල්ලා දුන්නා. අර දෙවිවරු බුදුරජාණන් වහන්සේගෙන් ඇවිල්ලා අහපු ප්‍රශ්න හතරක් තිබුණා. ස්වාමීනි මේ ලෝකේ උතුම්ම දාණය මොකද්ද? ස්වාමීනි මේ ලෝකේ තියෙන උතුම්ම රසය මොකද්ද? ස්වාමීනි මේ ලෝකේ තියෙන උතුම්ම රතිය මොකද්ද? තණ්හාව ඡය කිරීමෙන් ලබන උතුම්ම தત્ත්වය තණ්හක්කයෝ සබ්බ දුක්ඛං ජිනාති. තණ්හාව ඡය කරාම සියලු දුක් දිනුවා වෙන්නේ කොහොමද? එහෙනම් තණ්හාව ඡය කළා කියලා කියන්නේ රහත් භාවයටපත් වුණා කියන එකයි. එතකොට රහතන් වහන්සේ සියලු දුක් දිනුවා කියලා සඳහන් කරන්නේ. ඒ කියන්නේ ආය ජාත්‍යාදී දුකක් උන්වහන්සේට කවදාවත් නැති නිසා එතනින් එහාට වේදනාව ගෙනල්ලා දෙන්න කයක්වත් ආයතනක උපදවන්න නිරේකට ගමන් කරන්න අකුසල් රැස්වීමේ හේතුවක්වත් උන්වහන්සේට නැහැ. දැන් රහත් තත්වයටපත් වෙලා නමුත් තවම සසරින් සමුගත්තේ නැහැ. භවයෙන් සමුගත්තේ නැහැ තව. සමුගන්න අවශ්‍ය ඔක්කොම ලැහැත්ති කරලා තියෙන්නේ. නමුත් සමුගන්න දවස වෙනකන් උන්වහන්සේ පවත්වන කරජ කය උන්වහන්සේටත් වේදනාව ගෙනල්ලා දෙනවා. ඒක රහතන් වහන්සේටත් එහෙම වුණා. භාග්‍යතුන් වහන්සේටත් එහෙම වුණා. එන්නේ ශක්තිය හීන වෙනවා. චරියුත් මහ රහතන් වහන්සේ මේ ශාසනයේ මහා ප්‍රඥාවන්තයා. ඉතින් උන්වහන්සේ මහා කල්ප අසංකේයකුත් ලක්ෂයක් පාරමී පුරලා මෙතෙන්ට ආපු මහා උත්තමෙක්. නමුත් අන්තිමේ ඉපදිච්ච ගේ ඇතුලේ අම්මා පනෝපු යහනේ සතපිලා පිරිනිවන් පාන්න සූදානම් වෙන මොහොතේ රක්තාතිසාරේ හැදිලා වේදනා විඳලා අන්තිමට උන්වහන්සේගේ ශරීරයේ ප්‍රාණ ස්වභාවයේ නැත්තටම නැතුව ගිහිල්ලා වගේ. කොයිතරම් අඩපණ වෙලාද තමන් වහන්සේ සතපිලා ඉන්න යහනේ නැගිටලා වාඩි වෙන්න තරමට කෙලින් වෙන්න ශක්තියක් නැති නිසා චුන්ද ස්වාමින් වහන්සේට කියනවා ආයුෂ්මත් චුන්දය මාව නැගිට්ටවල වාඩි කරවන්න කියලා. එහෙනම් ඒ කයේ වේදනාව උන්වහන්සේත් විඳිනවා. අපේ භාග්‍යතුන් වහන්සේ යෝධ පුරුෂයෝ කෝටි 10000ක ශක්තිය. නමුත් පිරිනුවම් පාණ්ඩ කුසිනාරාවට වඩින වෙලාවේ අන්තිම වස පවාරණය කරලා වඩිනකොට උන්වහන්සේ ආනන්ද මට වෙහෙසයි කියලා ආනන්ද ස්වාමීන් වහන්සේට කීපාරක් ප්‍රකාශ කළාද? ආනන්ද මට සංගල සිවුර පනවලා වාඩි වෙන්න ආසනයක් හදන්න මට වෙහෙසයි. එහෙම කියමින් කී තැනක භාග්‍යතුන් වහන්සේ වාඩි වුණාද? අපි වගේ කාය ශක්තිය නෙමෙයි මිනිස්සු කෝටි 10000ක කාය ශක්තිය තිබිච්ච බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණ මංචකේ අපි දකිනවා භාග්‍යතුන් වහන්සේගේ මේ පිටිපතුල් දෙක ඉදිමිලා තමයි තියෙන ස්වභාවයට හදලා තියෙන්නේ. එහෙනම් සැබවින්ම භාග්‍යතුන් වහන්සේගේ පතුල් ඉදිමෙන්න ඇති. පාගමනින් වැඩියා බොහොම වෙහෙසයි. එහෙනම් ලෞතුරා බුදු වෙච්ච ඒ උත්තමයන් වහන්සේටත් වැඩ ඉන්න තාක්කල් මේ පරණ කය මේ කය වේදනාව ගෙනල්ලා දුන්නා. එහෙනම් අපිට වේදනාව ගෙනල්ලා දෙනවා. එහෙනම් මනාව ධර්ම ශ්‍රවණය කරලා තියෙන කෙනා මේ කරුණ හොඳට අවබෝධ කරලා දැන් මම පරණ වෙච්ච කෙනෙක්. දැන් මම ජරාවටපත් වෙච්ච කෙනෙක්. දැන් මේක දි รา පු ගයක්. ඒ නිසා එහෙන් මෙහෙන් ඇලපිලියම් කරනවා මිස කවදාවත් මෙව්වගෙන් සම්පූර්ණ සුවයක් දැන් බලාපොරොත්තු වෙන්න බැහැ කියලා අවබෝධ කරනවා.
දැන් එයාගේ කයට උල ඇනිලා කොහොමත් කය රිදෙනවා. හැබැයි හිතට උල ඇනෙන්නේ නැහැ. ශ්‍රුතවත් හොඳට අහලා ධර්මකාරණා දන්න නිසා හිත හරි ශක්තිමත්. ඒ නිසා හිතට උලක් ඇනෙන්නේ නැහැ. කයට උලක් ඇනිලා. හැබැයි මේ ධර්මකාරණාවෙන් පොහසත් නැති කෙනා කයටත් උල ඇනිලා හිතටත් උලක් ඇනිලා අනේ මටමද මෙහෙම වෙන්නේ මම්ම මෙච්චර පව් කරලා තියනවාද සංසාරේ මොනව කරපු හින්දා මෙවුවා හොඳ වෙන්නේ නැද්ද කියා නොඑක් දේවල් කියා හිතෙනුත් ගතිනුත් දෙකෙන්ම වේදනාවටපත් වෙනවා. ඉතින් අශෘතවත් පෘතජ්ජනයාට කයටයි හිතටයි දෙකටම උල ඇෙනවා. ශ්‍රුතවත් පෘතජ්ජනයාට කයට විතරක් උල ඇෙනවා. එහෙමනම් ඒ නිසා මේ කය මෙහෙ දාලා අපිට දවසක යන්න වෙන බවම සත්‍යයි ඒ අනිත්‍යතාවයත් එක්ක. ඒ නිසා මේක අතහැරලා යනකොට අලුත් ගයක් හදන්න වෙනවනේ. මම ගෙන් එළියට බහැපු කෙනා. දැන් මේ ගේ ඇතුලේ ඉඳගෙනම අපි ලෞකික ගයක් හදන්න නම් ආම්පන්න එකතු කෙරුවා. කවදා හරි දවසක මේකෙන් මේ කය නැමැති ගේ අතහැරලා යන දවසට තාම රහත් වෙලා නැති නිසා අපිට ආයතනික ගයක් හදන්නම වෙනවා. ඒ නිසා මෙහෙදි තීරණය කරන්න ඕනේ කවදා හරි මේක දාලා ගිහිල්ලා මම කටුමැටි ගහගත්ත ගයක් හදනවද? එහෙම නැත්නම් ඊට වඩා සාමාන්‍ය ගයක් හදනවද? එහෙම නැත්නම් මං එහි ගිහිල්ලා හොඳ මාලිගාවක් හදනවද? මෙහෙදි ආම්පන්න එකතු කරපු හැටියට තමයි ගේ ස්වභාවය තීරණය කරන්න පුළුවන් වෙන්නේ. එහෙනම් මෙහෙදි මොනවද රැස් කරන ආම්පන්න මේ කරුණු හොඳට අවබෝධ කරලා මනාව සද්ධර්ම ශ්‍රවණය කරලා තෙරුවන් සරණ ගිහිල්ලා ජීවිතයේ කුසලයෙන් පෝෂණය කරගත්ත කෙනා ඊළඟ ගේ හදන්න හොඳට ආම්පන්න රැස් කරගත්ත කෙනා මොකද මග වියදම් එක්ක තමයි හොඳට මගට බැහැලා තියෙන්නේ. ඒ නිසා මේ නিত্য සංඥාව අපි තුල නිතරම තියෙනවා. ඒ වුණාට අනිත්‍ය සංඥාව දන්නවා. දැන් මෙතන කියන්නේ දන්නවා විතරක් නෙමෙයි නිතර ජීවිතයේ අනිත්‍ය සංඥාව හොඳට අවබෝධ කරගෙනම කටයුතු කරන්න පුරුදු වෙනවා නම් ඒ පුජ්‍යලයා අර සාමාන්‍ය පුජ්‍යලයාට වඩා හුඟක් උසස් කෙනෙක් බවට පත් වෙන බව ඒ කාරණාවෙන් පැහැදිලි වෙනවා. එහෙනම් ඊළඟට පින්නතුනි මේ අපේ ඉන්ද්‍රියන් එකක්වත් ස්ථිර නැහැ. නිත්‍ය සංඥාවෙන් ගන්න බෑ. දැන් පේන ඇහැ හෙට පේන්නේ නැති වෙන්න පුළුවන්කම තියෙන බව අද ක්‍රියාත්මක වෙන මේ උපාදානස්කන්ධයේ හෙට වෙනස් වෙන්න පුළුවන් බව මනාව අවබෝධ කරලා සිහියෙන් කල්පනාවෙන් ධර්මානුකූලව ජීවිතේ ගොඩනගන්න පුළුවන් වෙච්ච කෙනාට මේ නিত্য අනිත්‍ය බව මනාව අවබෝධ කරන්න පුළුවන්. එයාට මේ භාවනා ක්‍රමය තුලින් බොහොම වේගෙන් ඉස්සරහට යන්න පාර හදා ගන්නත් ඒ පුජ්‍යලයාට පුළුවන්කම ලැබෙනවා.